තිරුවන් සරණයි සියලුම දෙනාට. අපි අදත් අපේ සුපුරුදු පාලි පාඩමයි පටන් ගන්න යන්නේ. ඊයේ අපට අභ්‍යාස අංක 26 අංක 12 කියන පාලි පාඨයට පමණයි කතා කරගන්නට පුළුවන් වුණේ. අද ඉතුරු ටිකත් අවසන් කරමු. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙලා ඉතුරු ටිකත් අවසරයි ස්වාමින් වහන්සේ. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. කියන්නේද? හරි. 13 දාරකා මග්ගේ දාවන්තා කිලින්සු දාරකා ප්‍රථමා බහුවචන කර්තෘකාරකයක් දරුවෝ මග්ගේ සප්තමී ඒක ආධාරකාරක. ඒකට තව කියන්න පුළුවන් මග්ගේ මග්ගම්හි මග්ගස්මින් කියලා. ඒතකොට ඒකට මගේහි දාවන්තා මිශ්‍ර ක්‍රියාවක් දුවමින් කිලින්සු අතීත බහුවචන සෙල්ලම් කරත්. දරුවෝ මගේ දුවමින් සෙල්ලම් කරත්. කීලින්සු. කීලින්සු. එතකොට මෙතන කීලින්සු කියන පදයට මෙතන කර්මයක් අරගෙන නැහැ, කර්මයක් දීලා නැහැ, සෙල්ලම් කළා කියලා. නමුත් හුඟක් වෙලාවට ඇතැම් අවස්ථාවල සිංහල භාෂාවේ වගේ නම් සෙල්ලමක් සෙල්ලම් කළා වගේ අවස්ථාවල් තියෙනවා සමහර වෙලාවට. නමුත් ඒක උපචාර ක්‍රියා වගේ දේවල් වලින් තමයි යෙදෙන්නේ. නමුත් මෙතන මේ කීලින්සු කියන ක්‍රියාපදය ක්‍රියාවක් අරගෙන නැහැ. එතකොට අපි ඊයේ දවසේ කතා කරා මේ රවන්ති කියන ක්‍රියාවත් මෙතන කර්මයක් අරගෙන නැහැ කියලා. එතකොට මෙතන මේ රවන්ති කියන ක්‍රියාවත් රූ ධාතුව රූ සද්දේ කියන අර්ථයෙන් තමයි ධාතුව යන්නේ. ඉතින් ඇතැම් අවස්ථාවල මේ රවන්ති කියන පදය විරවන්ති කියලා වී කියන උපසර්ගය යොදාගෙන කතා කරන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ තැන්වලදී විශේෂ පදය කර්මයක් ගන්නවාද කියන සැකය තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි ඉදිරියට කතා කරමු. නමුත් මෙතනත් මේක කර්මයක් අරගෙන නැහැ. හරි. 14 තදා ඒකෝ පුරිසෝ ආගන්ත්වා තේ පහරි. තදා නිපාත පදයක් එකල්හි එකෝ එක පඨමා ඒක ශබ්දයෙන් සංඛ්‍යාර්ථ විශේෂණ පදයක් එක් කියන එක. පුරිසෝ ප්‍රථමා ඒක කර්තෘකාරක පුරුෂයෙක්. ආගන්ත්වා පූර්ව ක්‍රියාවක් පැමිණ. තේ චට්ටි බහුවචන ඒක තව දාන්න පුළුවන් තව තුයන් තවන් කියන එක. ඔහුට පහරි අතීත ඒක ගැසුවේය. තොර ස්වාමීන් වහන්සේ එකල්හි එක් පුරුෂයෙක් පැමිණ ඔහුට ගැසුවේය. වැරදි. පොඩ්ඩක් ඉන්න. ඒකෝ කියන පදේ සංඛ්‍යා විශේෂණයක් නෙවෙයි, ඇත්තට සර්වනාම විශේෂණයක්. එක්තරා පුරුෂයෙක් කියන අර්ථය තමයි ගන්නේ. එක්තරා. ඔව්. ඊට පස්සේ තේ කියන පදය නැවත මට කියන්න තේ කියන පදේ කොහොමද ගත්තේ කියලා. චට්ටි බහුවචනේ ඔහුට. නෑ. තව තුයන් තවන් තේ කියන ඒ හතර අරගෙන තමයි ගත්තේ. නෑ. මේක කර්මයේ සර්වනාම. ඔව් මේක ဒုတိ යා විභක්ති බහුවචනයක්. සෝ තේ. තං තේ. එතකොට මොකද මේ පහරි කියන ක්‍රියාව ධාතුවක් ඒ කියන්නේ මේ පහරති කියන ක්‍රියාවේ ඒ ධාතුව කර්මයක් ගන්නවා. එතකොට ඒ නිසා මේක සකර්මකයි. ඒ නිසා අනිවාර්යෙන් පහරට මේ පහර දීම නැමැති ක්‍රියාවට භාජනය වෙන කෙනා කර්මාර්ථයෙන් සිටිය යුතුයි. කර්ම විභක්තියෙන් සිටිය යුතුයි. ඒ කියන්නේ
පහරි. තේ කියනකොට ඇත්තට මෙතන ඔවුන්ට බහුවචනයෙන් එන්නේ. ඔවුන්ට පහර දෙන්න. ඔවුන්ට. ඔව්. එතකොට මෙතන පොඩි මේ වෙනසක් තියෙනවා. මෙන්න මේ පාට තුනම නිකන් මේ අපිට දීලා තියෙන්නේ කතන්දරයක් වගේ. නමුත් මේක ධාරකමග්ගේ දාවන්තා කීලින්සු තදා ඒකෝ පුරුෂෝ ආගන්තුවා තේ පහරි. ඒ කියන්නේ දරුවෝ මාර්ගයේ දුවමින් සෙල්ලම් කළා. ඒ තදා කියන්නේ එතකොට කියන්නේ ඒ සෙල්ලම් කරනකොට ඒකෝ පුරුෂෝ එක්තරා මිනිසෙක් ආගන්ත ඇවිල්ලා තේ පහරි ඒ ළමයින්ට ගැහුවා. ඒ අර්ථයෙන් තමයි මෙතන මේ තුනම එක කතාවක් වගේ තමයි කියන්නේ. නමුත් වාක්‍ය තුනක් විදිහට මෙතන අංක දාලා බෙදලා තියෙනවා. එතකොට මෙතන තේ කියන්නේ ဒုတိ ය විභක්ති බහුවචන අර්ථය. මේක තමයි කර්ම කාරකය. කර්මකාරී. ඔව්. හරි. දාහතර දාරකා රොදන්තා ගන්ත්වා තේසං පීතූණං කතේසුම් දාරකා ප්‍රථමා බහුවචන කර්තෘකාරක රෝදන්තා දාරකා රෝදන්තා ගන්ත්වා තේසං පීතූණං කතේසුම් දාරකා ප්‍රථමා බහුවචන කර්තෘකාරක ළමයි රෝදන්තා මිශ්‍ර ක්‍රියාවක් අඬමින් ගන්ත්වා ගොස් තේසං චට්ටි බහුවචන ත ශබ්දය ඔවුන්ගේ පිතූණං චට්ටි බහුවචන පිතූ ශබ්දය සම්පදාන කාරකය පියවරුන්ට කතේසු අතීත බහුවචනයක් කීහ ළමයි අඬමින් ගොස් ඔවුන්ගේ පියවරුන්ට කීය. ඒකත් අර සම්බන්ධයක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. මෙතන පිතූණං කියන්නේ චට්ටි විභක්ති බහුවචනය කියලා නේද කිව්වේ? නෑ චතුත්ථි බහුවචනේ පියවරුන්ට. ඔව් මෙතන චතුත්ථි බහුවචනේ. එතකොට මෙතන බහුවචනේ සම්පදාන කාරක. ඔව් සම්පදාන කාරක. එතකොට මෙතන කත ධාතුව කතේසුම් කියන්නේ අතර කත ධාතුව ඒක මෙතෙන්දි ක්‍රියාවක් අරගෙන මේ නෙවෙයි මෙතෙන්දි මේ කර්මයක් අරගෙන නැහැ. නමුත් දැන් හුඟක් තැන්වල මේ ධාතුව මේ කර්මයක් ගන්නවා. සකර්මක ධාතුවක්. ඒ නිසා තමයි සකර්මකයි සහ මේක මේ කර්ම එකයි ගන්න පුළුවන්. ඒ කියන්නේ එක කර්මයකටයි යටත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි පිතු ශබ්දය චතුත්ථ විභක්තියෙන් තියලා තියෙන්නේ. නැත්තම් අපි සිංහලෙන් කිව්වත් පියාට පියවරුන්ට කියලා මේ කිව්වා කියලා එතන ඇත්තට බොහෝ වෙලාවට කාට හරි හිතෙන්න පුළුවන් මේකත් මේ කර්ම ඒ කියන්නේ කර්ම අර්ථයෙන් තියන්න ඕනද කියලා. නමුත් ඇත්තට ඒක කර්මයක් විදියට. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක කර්මයක් විදිහට තියන්න බැරි හේතුව තමයි මේ කත ධාතුව එක කර්මයක් විතරයි ගන්නෙ. ඒ කර්මය මෙතන දීලා නැහැ. එතකොට දැන් මෙතන හිතනොත් එහෙම ඒ කතාව කිව්වා කියලා. දරුවෝ ගිහිල්ලා ඒ කතාවක් කිව්වම එතකොට කතං කතේසුම් මේ කතාවක් කිව්වා කියලා. එතකොට කතං කියන එක කරණයෙන් එනවා. මේ කර්මයෙන් එනවා. ඔව් ඒ විදිහට එනවා. හරි. ස්වාමින් වහන්සේ මෙතන මේ කතේසුම් කියන එක කතයින්සු කියලා කියන්න පුළුවන්ද? අතීත පදේ විදිහට හදන්න පුළුවන්ද? කතයින්සු කියලාත් හැදෙනවා පදේ. එහෙමයි ස්වාමින් වහන්සේ. ඒ ආකාර දෙකකට හැදෙනවනේ. අර මේ අය කියලා පදේ හැදෙන ක්‍රමයකුත් තියෙනවා. චුරාදි ගණ නිසා. ඔව්. ඒ විදිහට ඒ ආකාර දෙකකට පදේ හැදෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. ඊළඟ එක තියෙන්නේ පහත පෙනෙන වාක්‍ය කර්තෘ පද යොදා පිරවිය යුතුයි. හරි. ඒක ස්වාමීන් වහන්සේ මම කියන්නද? කියන්න. එක දාරකෝ ඒක ස්වාමීන් වහන්සේ මේ අවසානයේදී තියෙන්නේ ඕචිනාති. ඒක නිසා ඒක එතකොට කර්තෘකාරක වෙන්න ඕනේ ප්‍රථම වචන එකක්. එතකොට ඒකට මම දැම්මේ දාරකෝ හරි පුරුෂෝ හරි.
නැත්නම් ළමයා නැත්නම් පුරුෂයා රුක්කං කර්මකාරකයක් ဒုတိယ ඒක ගසට ආරුහිත්වා පූර්ව ක්‍රියාවක් නැග පලානි ඒකත් කර්මකාරකයක් ဒုတိယ බහුවචනෙන් ගෙඩි කියන ඕචිනාති වර්තමාන ඒක වචන ප්‍රථම පුරුෂ කඩා රැස් කරයි. එතකොට එතනට හරියන්නේ අතනත් එතකොට ප්‍රථම පුරුෂ ඒක වචන කතෘ කෙනෙක් කතෘ පදයක් කතෘ කෙනෙක් කතෘ පදයක් මම දැම්මේ දාරකෝ පුරුෂෝ. හරි. දෙවෙනි එක ඒකේ තියෙන ඕලෝකේසුන් කියලා අතීත බහුවචන ප්‍රථමා පුරුෂ බහුවචන පදයක් තියෙන්නේ. ඒක නිසා ඒකට දැම්මේ මග්ගේ ගච්ඡන්තා පුත්තා දාවන්තේ දාරකේ ඕලෝකේසුන්. ඒතකොට ඒක කතෘකාරකයක් විදිහට ගත්තේ ස්වාමීන් වහන්සේ පුත්තා කියලා. ඒක මොකද පුත්තු. හරි. ප්‍රථම පුරුෂ බහුවචන පදයක් ගත්තේ. මග්ගේ ගච්ඡන්තා පුත්තා දාවන්තේ දාරකේ ඕලෝකේසුන්. මගෙහි යන පුත්තු දුවන දරුවන් බැලූහ. හරි. ඇත්තට මෙතන දරුවන් බැලූහ කියනකොට මෙතන ဒုတိယ විභක්ති අර්ථය ගන්න දරුවන් දෙස බැලූහ කියලා. දරුවන් දෙස. තුන ඒකේ ස්වාමීන් වහන්සේ අවසාන මේ කියන්නේ ක්‍රියාපදයේ තියෙන්නේ කාදන්ති වර්තමාන ප්‍රථම පුරුෂ බහුවචන පදයක්. ඒක නිසා එතකොට ඒකේ කතෘ විදිහට ගන්න ඕනේ ප්‍රථම පුරුෂ. ඒකට මම දැම්මේ සීහා කතෘකාරක විදිහට සිංහයෝ හත්තින් කර්මකාරක ဒုတိယ ඒක ඇතෙක් මාරෙත්වා පූර්ව ක්‍රියාවක් මරා කාදන්ති කත්. හරි. එතකොට මෙතන හත්තින් කියලා මේ පදයේ මුද්‍රණ දෝෂය හදාගන්න කාගේ හරි පොත්වල ඒක වැරදිවට තියෙනවා. හත්ති නෙවෙයි ඇත්තට. හත්තින් කියලා ဒုတိယ ඒක වචන. හත්ති තමයි මගේ තියෙන්නේ. ඒක බහුවචනත් වෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. හත්ති කියලා හත්තිනෝ හත්තින් හත්ති. ඒක මේ ඒක එක වචන හෝ බහුවචන වෙන්න පුළුවන්. බහුවචන වෙන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. මෙතන සීහා කියලා තියෙනකොට එතකොට මෙතන බහුවචන වෙන්න පුළුවන්. නමුත් පොතේ තියෙන මේ විදිහට. ගැටලුවක් නෑ ඒක. හරි. 4 ඒකේ ස්වාමීන් වහන්සේ අට්ඨාසි කියලා තියෙන්නේ අතීත ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක් තියෙන නිසා මම ඒකට කතෘ විදිහට ගත්තේ ඒක වචන එකක්. දාරකෝ තස්සා මාතුයා සන්තිකේ රෝදන්ති අට්ඨාසි. දාරකෝ දාරකා කියලා ගන්න බෑ. දරුවා දැරිය කියලා ගන්න වෙනවා. තස්සා කියලා තියෙනවානේ. නෑ එතන නෙවෙයි ප්‍රශ්නේ. දාරිකෝ නෑ එතන කිසි ප්‍රශ්නයක් නෑ. මෙතන අනිත් ගැටලුව තමයි මෙතන මේ තියෙන කිතක පදයේ මොන ලිංගයේද වර්ණගිලා තියෙන්නේ කියන්න. රෝදන්ති. එතන තියෙන රෝදන්ති කියලානේ ස්වාමීන් වහන්සේ. රෝදන්ති කියන්නේ මොකද්ද ලිංගය වර්ණගිලා තියෙන්නේ? ඒක ඉත්ති ලිංග නේද ස්වාමීන් වහන්සේ? ඔව්. එතකොට ඉත්ති ලිංගයේ වර්ණගිලා තියෙන හින්දා කතෘ මොන ලිංගද? කතෘ ඉත්ති ලිංගෙන් තියෙනවා. කතෘ ඉත්ති ලිංගය තියෙන්න ඕනේ. මෙතන ක්‍රියාව ඒක වචනයි. ඒ නිසා කතෘ ඒක වචනයි. ඔව්. එතකොට මේ දෙකෙන් තීරණය කළ හැකි ඉත්ති ලිංග ඒක වචන කතෘ කෙනෙක් තමයි ඉන්නේ පඨමා පුරුෂ කියලා. ඔව්. දාරිකෝ නෑ දාරිකා කියලා යොදන්න පුළුවන් එහෙමනම්. දාරිකා කියලා අනිත් එකත් ස්වාමීන් වහන්සේ මෙතන ඇගේ මව කියන එක නේද තස්සා මාතුයා. ඔව්. එතකොට මෙතනත් ගත්ත හැකි මේ තස්සා මාතුයා කියන එකටත් තස්සා කියලානේ යොදලා තියෙන්නේ. එතකොට ඇයගේ කියන කොටත් ඒකත් ස්ත්‍රී ලිංග. ඔව්. හුඟක් ලාවට මේ ප්‍රකට වෙන්නේ මේ දෙක. මොකද මේ දෙකනේ කෙලින්ම කතෘ එක්ක සම්බන්ධයක් තියෙනකොට අපිට බලන්න පුළුවන්. එතකොට
යම් කිසි කෙනෙකුට මෙතනත් මේකත් ගන්න පුළුවන්. තස්සා මාතුයා කියනකොට ත ශබ්දයේ ඉත්තිලිංගයේ වර නැగిලා තියෙන්නේ. එතකොට මෙතන අනිවාර්යෙන් කතෘත් ස්ත්‍රීලිංග වෙන්නට ඕනේ. එතකොට මෙතන ත ශබ්දයක් තස්සා කියලා පඨම මේ ඒක වචනේ වර නැగిලා තියෙන්නේ. ඒ නිසා කතෘත් ඒක වචන වෙන්න ඕනේ කියලා මෙතනිනුත් කාට හරි තීරණය කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. එතකොට ධාරිකා කතෘකාරකයේ දැරිය තස්සා චට්ටි ඒක ත ශබ්දයේ සර්වනාම විශේෂණයක් විදිහට දෙන්නේ ඇයගේ මාතුයා චට්ටි ඒක මවගේ සන්තිකේ ඒක චට්ටි වෙනවා අරක සන්තිකේ තියෙන නිසා සමීපයේ රෝදන්ති මිශ්‍ර ක්‍රියාවක් අඬමින් අට්ටාසි සිටියාය. හරි. ඊට පස්සේ පහේ ස්වාමීන් වහන්සේ ඒකේ කිනිස්සන්ති අනාගත බහුවචන ප්‍රථම පුරුෂ ක්‍රියාපදයක් විකුණන්නාහ කියන එක. එතකොට ඒකේ කතෘ වෙන්න ඕනේ ප්‍රථම පුරුෂ බහුවචන කතෘකාරකයක්. ඒක දැන් මේ වානිජා වෙලෙන්දෝ ආපනේසු සත්තමී බහුවචන ආධාරකාරක නිසීදිත්වා පූර්ව ක්‍රියාවක් හිඳ ආපනේසු කියන කඩවල නිසීදිත්වා පූර්ව ක්‍රියාවක් හිඳ පණ්ඩානි ဒုတိ ය බහුවචන කර්මකාරක බඩු වික්කිනිස්සන්ති අනාගත බහුවචන ප්‍රථම පුරුෂ විකුණන්නාහ. හරි. 6 වෙනි එකේ ආනේත ඒකේ වර්තමාන මජ්ක්‍ධිම පුරුෂ බහුවචන ක්‍රියාපදයක් ගෙනෙහු නැත්නම් ගෙනෙවු. එතකොට ඒකේ කතෘකාරකය වෙන්න ඕනෙත් මජ්ක්‍ධිම පුරුෂ බහුවචන කතෘකාරකයක්. තුම්හේ නුබලා ආපනම් හා පංචමී ඒක සම්පදාන කාරක කඩයෙන් වත්තානි ဒုတိ ය බහුවචන කර්මකාරක ඇඳුම් කිනිත්වා පූර්ව ක්‍රියාවක් මිලදී ආනේත ගෙනහු ගෙනෙව්. මෙතන ආපනම් කියන එක සම්ප්‍රදාන කාරක නෙමෙයි. ආපනම් හා කියනකොට අපාදාන කාරක. හරි. ඒක අපාදාන කාරකේ. මේ පංචමි. ඔව්. ඊට පස්සේ මෙතන පංචමි ආනේත කියන එක විදි ක්‍රියාවක් වෙනවා. තුම්මේ කිව්වම ස්වාමින් වහන්සේ එතකොට සීත අන්තිමට ඉවරෙන් ත කියන්නේ. ඔව් ඒකෙන් තමයි ඉවර වෙන්නේ. මෙතන විදි ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ විදි ක්‍රියාවක් කියන්නේ අන කරනවා. උඹලා වෙළඳ සැලෙන් වස්ත්‍ර මිලදී ගෙනෙව් කියලා අන කිරීමක් කරන්නේ. හරි. හත ඒකේ මේ ක්‍රියාපදයට තියෙන්නේ බුංජිස්සාමි. ඒ කියන්නේ අනාගත උත්තම පුරුෂ ඒක වචනයක්. ඒක නිසා ඒකේ කතෘකාරකයත් උත්තම පුරුෂ ඒක වචන කතෘ කෙනෙක් වෙන්න ඕනේ. මම දැන් මේ අහං කතෘකාරක මම නාහයිත්වා පූර්ව ක්‍රියාවක් නා ආගන්ත්වා නිපාත පදයක් ආවුත් මත්තං ဒုတိ ය ඒක කර්මකාරක වත් පුංජිස්සාමි මේ අනාගත ඒක වචන උත්තම පුරුෂ අනුභව කරන්නෙමි. හරි. අටෙත් තියෙන්නේ ක්‍රියාපදය ගමිස්සාමි අනාගත ඒක වචන උත්තම පුරුෂ. එතකොට ඒකේ කතෘකාරක වෙන්න ඕන උත්තම පුරුෂ ඒක වචනයක් අහං මම සුවේ නිපාත පදයක් හෙට දිවා ඒත් නිපාත පදයක් දවල් දාරුණී ဒုတိ ය බහුවචන කර්මකාරක දර ආහරි තුම් ප්‍රත්‍යයෙන් ගෙන එන්නට අටවින් ဒုတိ ය ඒක කර්මකාරක වනයට ගමිස්සාමි අනාගත ඒක වචන උත්තම පුරුෂයක් යන්නේ. ස්වාමීන් වහන්සේ ඒක අටවින්ද අටවියන්ද වනයට කිව්වම ඒක ස්ථානයක් කියලාද කියන්නේ නෑ මෙතන කර්මයක්ද? මෙතන ගමු ධාතුවට කර්මයක් බවට පත් වෙනවා. කර්මයක්. ඔව්.
හරි. 9 ක්‍රියාපදයේ පචාහි වර්තමාන ඒකවචන මජ්ක්‍ධිම පුරුෂය මජ්ක්‍ධිම පුරුෂ පොඩ්ඩක් ඉන්න. මජ්ක්‍ධිම පුරුෂ මොන ක්‍රියා ඒකවචනයටද අයිති? විධි ක්‍රියාවක්. හරි. විධි ක්‍රියාවක්. එතකොට ඒතොර ඒක කර්තෘ කාරකේ වෙන්න ඕනේ මජ්ක්‍ධිම පුරුෂ ඒකවචනයක්. ත්වන් නුඹ ගේහං ဒုတိ ය ඒක කර්මකාරක. ගෙදර. ගන්්වා පූර්ව ක්‍රියාවක්. ගොස් බත්තං ဒုတိ ය ඒක කර්මකාරක. බත් පචාහි වර්තමාන ඒකවචන මජ්ක්‍ධිම පුරුෂ විධි ක්‍රියාවක්. උයහි 10 උයව අම්මා උයව ඔව් අනකිරීමක් කරන්නේ. වසන්ති ක්‍රියාපදයේ වසන්ති වර්තමාන බහුවචන ප්‍රථම පුරුෂ බහුවචන පදයක්. ඒතකොට ඒකේ කර්තෘ වෙන්න ඕනේ ප්‍රථම පුරුෂ බහුවචන කර්තෘ කෙනෙක්. අම්මාකං චට්ටි බහුවචන අම්මා ශබ්දයේ විශේෂණයක් වෙලා අපේ වාතරෝ ප්‍රථම බහුවචන කර්තෘකාරක සහෝදරයෝ තත්ත නිපාත පදයක්. එහි කම්මං ဒုတိ ය ඒක කර්මකාරක වැඩ කරොන්තා මිශ්‍ර ක්‍රියාවක් කරමින් වසන්ති වර්තමාන බහුවචන ප්‍රථම පුරුෂ වසති. වාසය කරත් නැත්නම් වාසය කරති කියලා ගන්න. වසති කිව්වොත් එහෙම පාලි භාෂාවෙත් තියෙනවනේ වසති කියලා. ඒක පැටලෙන්න ඉඩ තියෙනවා කාට හරි. වාසය කරති. වාසය කරති. 11 ඒකේ ක්‍රියාපදයේ ගමිස්සන්ති අනාගත බහුවචන ප්‍රථම පුරුෂ ක්‍රියාපදයක්. එතකොට ඒකේ කර්තෘ විදියට එන්න ඕනේ ප්‍රථම පුරුෂ බහුවචන කර්තෘ කෙනෙක්. උපාසකා ප්‍රථම ඒක කර්තෘකාරක උපාසකයෝ පුප්පානි ဒုတိ ය බහුවචන කර්මකාරක මල් ඕචිරිත්වා පූර්ව ක්‍රියාවක් කඩා රැස් කර විහාරං ဒုတိ ය ඒක කර්මකාරක විහාරයට ගමිස්සන්ති අනාගත ප්‍රථම පුරුෂ බහුවචන යන්නාහ. හරි. උපාසකා කියන පදේ පඨම ඒක කියනවා වගේ ඇහුනේ. ඔව් ස්වාමීන් වහන්සේ. ප්‍රථම බහුව. හරි. 12 අට්ඨාසි අතීත ප්‍රථම පුරුෂ ඒක වචන සිටි. එතකොට කර්තෘකාරකයක් තින්න ඕනේ ප්‍රථම පුරුෂ ඒක වචනය. තුයං චට්ටි ඒක තුම්ම ශබ්ද විශේෂණය වෙලා ඔබගේ මාතා ප්‍රථම ඒක කර්තෘකාරක මව දාරකං ဒုတိ ය ඒක කර්මකාරක දරුවා හත්තේන කරණ ඒක කරණකාරක අතෙන් ආදාය පූර්ව ක්‍රියාවක් ගෙන හසන්ති මිශ්‍ර ක්‍රියාවක් සිනාසෙමින් අට්ඨාසි සිටි. සිටියාය අතීත ක්‍රියාව. සිටියාය. එතකොට මෙතන කර්තෘ ස්ත්‍රීලිංග වෙන්න ඕනේ කියලා කොහොමද තේරුම් ගත්තේ? මෙතන හසන්ති එකත් මිශ්‍ර ක්‍රියාව ඒක ස්ත්‍රීලිංග එකක් නේද ස්වාමීන් වහන්සේ? ආ හසන්ති කියන ක්‍රියාව ඒ කියන්නේ මේ කිතක පදය මම නම් අර දාරකම් කියලා තිබුණ නිසා ස්වාමීන් වහන්සේ ස්ත්‍රීලිංගයේ වර නැගිලා තියෙන්නේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් සම්බන්ධ වෙන්නේ කර්තෘත් එක්ක. එතකොට කර්තෘගේ ලිංගය විභක්තිය මේ කිතක පදයට සම්බන්ධයි. ඒ නිසා එතන තේරුම් ගන්න. ඔව් ඒ නිසා මෙතන අනිවාර්යෙන් කර්තෘත් ඉත්තිලිංග කර්තෘ කෙනෙක් විය යුතුයි කියන එක තේරුම් ගන්න වෙනවා.
හරි. එහෙනම් ගොඩක් පින් පරිවර්තනය කරාට ඊට පස්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපිට තියෙන්නේ ක්‍රියාකාරක පද සම්බන්ධය පිළිබඳව. මේ පාඩමත් ඇත්තටම මේ වෙනකොට අපි දන්න දැනුමත් එක්ක දන්න කාරණා ටිකක් තමයි මේ කියන්නේ. මොකද මේ වෙනකොට අපි වාක්‍යයන් සම්බන්ධය ගැන විභක්ති අනුරූපව ඊට පස්සේ ඒක වචන බහුවචන ස්වභාවය අනුව ඒ වගේම ඒ ක්‍රියාපදයන්ගේ තියෙන සම්බන්ධයත් එක්ක මේ වෙනකොට බොහෝ දේවල් අපි කතා කරලා තියෙන නිසා මේ ටික මේ වෙනකොටම අපි දන්න දේවල් ටික. මෙතන කියවල බලුවොත් යම්කිසි වාක්‍යයක කර්තෘ ඒක වචනයෙන් සිටිනම් ක්‍රියාවද ඒක වචනයෙන් සිටිය යුතුයි. කර්තෘ පදයේ බහුවචනයෙන් සිටිනම් ක්‍රියාවද බහුවචන විය යුතුයි කියලා මේ කියන්නේ කර්තෘකාරක වාක්‍යවල. ඊට පස්සේ ඒ දෙතැන්හිම කර්මය ඒක වචනයෙන් හෝ බහුවචනයෙන් සිටීමට බාධාවක් නැහැ. ඒක කිසිම සම්බන්ධයක් නැහැ. අවසාන ක්‍රියාපදයක් එක්ක කියන එක තමයි කියන්නේ. මේ ක්‍රමය අදාළ වෙන්නේ කර්තෘකාරක වාක්‍යවලට පමණයි. මොකද කර්මකාරක වාක්‍යවලදී මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට යනවා. ඊට පස්සේ ඊළඟ එක කර්තෘ හා සම්බන්ධ වූ විශේෂණ පදයක් වේ නම් ඒක කර්තෘ පදය හා ලිංගයෙන් විභක්තියෙන් වචනයෙන් සමානයි. කියන්නේ වචනයෙන් කියන්නේ ඒක වචන බහුවචන භාවයෙන්. අපි මේකත් විශේෂණ පද පාඩමේදී ඉගෙන ගත්තා. ඊට පස්සේ කර්මයට අයිති විශේෂණයක් වෙනවා නම් ඒක කර්මපදයේ ලිංගය වචනය විදිහට ගන්නවා. හරි. ඊට පස්සේ උදාහරණයක් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා ක්‍රියා විශේෂණ පද බොහෝ සෙයින් නපුංසක ලිංගු ඒක වචනයෙන් තියෙනවා කියලා. නපුංසක ලිංගික ඒක වචනයි බොහෝ ක්‍රියාපද. නමුත් නිපාත පදයෙන්ුත් තිබිය හැකි කියලා සඳහන් වෙනවා. අපි මේ සියල්ලම කලින් පාඩම් වල ඉගෙන ගත්ත දේවල්. උදාහරණයක් විදිහට පුරිසෝ රුක්ඛං චින්දති යන තැන කර්තෘ පදයට ක්‍රියාපදයට ඒක වචනයෙන් සිටිනවා. කර්තෘ පදය පුරිසා වීනම් ක්‍රියාව චින්දන්ති කියලා බහුවචනයෙන් තියන්නට ඕනේ. නමුත් පුරිසෝ රුක්ඛේ චින්දති කිව්වොත් හෝ පුරිසෝ රුක්ඛං චින්දති කිව්වොත් කර්මය දෙක වෙනස්. පුරුෂයා ගස් කපයි. පුරිසෝ රුක්ඛේ චින්දති කියනකොට පුරුෂයා ගස් කපයි. එතකොට රුක්ඛේ කියනකොට ဒုတိ ය විභක්ති බහුවචනය. එතකොට එතන කර්මය බහුවචනය. පුරිසා රුක්ඛං චින්දති කිව්වොත් පුරුෂයෝ රුක්ඛං ගසක් චින්දන්ති කපත් නැත්නම් කපති කිව්වොත් එහෙම මෙතන රුක්ඛං කියන පදේ ඒක වචනයි. එතකොට මෙතන රුක්ඛ පදේ බහුවචන වුණා කියලා ක්‍රියාවට ඒක බාධාවක් කියලා නැහැ. ක්‍රියාපදයට ඒකේ කිසි සම්බන්ධයක් අරගෙන නැහැ. මෙතනත් රුක්ඛ කියන පදය ඒක වචන වුණා කියලා ක්‍රියාව ඒක වචන කරලා නැහැ. ක්‍රියාව මේ කර්ම පදයට එක්ක කිසි සම්බන්ධයක් නැහැ. ක්‍රියාව සම්බන්ධ වෙන්නේ කෙලියම කර්තෘ එක්ක මේ කර්ම මේ කර්තෘකාරක වාක්‍ය වල. ඊට පස්සේ බලවා පුරිසෝ මහන්තං රුක්ඛං පරසුනා සනිකං චින්දති කියන තැන බලවා යන්න පුරුෂයාගේ විශේෂණයක්. බලවා කියන පදය විශේෂණයක් වෙනවා පුරිසෝ කියන පදයට. ඒ නිසා පුරිසෝ කියන පදය පුල්ලිංගිකයි. ඒ නිසා මෙතන බලවා කියන શબ્දයක් පුල්ලිංගිකව වර්ණගිලා තියෙනවා. සහ පුරිසෝ කියන්නේ ඒක වචන පදයක්. ඒ නිසා මෙතනත් ඒක වචනයි. කොහොමත් මෙතන කර්තෘ පඨමා විභක්තිකයි. ඒ නිසා දෙකම පඨමා විභක්තියෙන් තියෙනවා. මෙතනත් මහන්තං කියන එක විශේෂණ පදයක්. කවුද විශේෂණය කරන්නේ? රුක්ඛං කියන පදයේ විශේෂණය කරනවා. එතකොට රුක්ඛ පදය පුල්ලිංගිකයි. මෙතනත් පුල්ලිංගයේ වර්ණ නැගිලා තියෙනවා.
ඒක වචනයි රුක්ක ශබ්දය. මෙතනත් මහන්තං කියලා ඒක වචනේ වර්ණගිලා තියෙනවා දෙකම ဒုတိယ විභක්තිකයි. ඊට පස්සේ කියනවා සනිකං කියලා පදයක් තියෙනවා. සනිකං කියන පදය චින්දති කියන ක්‍රියාව චින්දති කියන මෙන්න මේ කතෘගේ ක්‍රියාව විශේෂණය කරලා දක්වනවා. එතකොට ඒක ක්‍රියා විශේෂණයක් බවට පත් වෙනවා. ඒකේ වෙනසක් නැහැ. කොහොමත් එක්කෝ නිපාත පදයක් එහෙම නැත්නම් නපුංසකලිංග ဒုတိယ විභක්ති ඒක වචනයක් වෙනවා. ඒ ටික තමයි මේ තාක් දුරට අපි ওই සියල්ල කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනත් මේ අපි කලින් කියපු ටිකමයි. ඊට පස්සේ අංක 22 අභ්‍යාසය බැලීමෙන් විශේෂණ පදයන් කර්තෘ කර්මයන්ගේ ලිංග විභක්ති සංඛ්‍යා ගෙන තිබෙන ආකාරය පැහැදිලි වෙනවා කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා එක පදයකට එක විශේෂණ පදයක් පමණද භාවිතා කරන්න පුළුවන් නෑ. එක කර්තෘ පදයකට හෝ කර්ම පදයකට විශේෂණ පද එකකට වැඩියෙන් යොදාගත හැකියි. Tamanට කැමති ගානක් විශේෂණ පද දාලා කියන්නට පුළුවන් ගැටලුවක් නැහැ. එතකොට මෙතන කලින් කියපු වාක්‍ය හා සමාන වාක්‍යයක් දීලා තියෙනවා. නමුත් විශේෂණ පද බොහෝ ගණනක් යොදලා. ධනවා බලවා පඤ්ඤවා පුරිසෝ මහන්තං දස්සනීයං ගේහං කිනාති කියන වාක්‍යයේ පුරිසෝ තමා කර්තෘ පදය. නමුත් මේ කර්තෘව විශේෂණ බවට පත් කරන්නට පද තුනක් දීලා තියෙනවා. ධනවා, බලවා, පඤ්ඤවා. ඒ කියන්නේ ධනවත් වූ, බලවා, බලවත් වූ, පඤ්ඤවා, ප්‍රඥාවන්ත වූ පුරිසෝ පුරුෂයා. ඒ තමයි පුරිසෝ කියන කර්තෘට දීලා තියෙන විශේෂණ පද ටික. ඊට පස්සේ කර්මය. කර්මය තමයි ගේහං. එතකොට ගේහං කියන කර්මය විශේෂණ කරන්න පද දෙකක් දක්වලා තියෙනවා. දස්සනීයං මහන්තං. මහන්තං කියන්නේ විශාල නැත්තම් මහත් වූ කියන. දස්සනීය කියන්නේ දැකුම් කළු. ඒ කියන්නේ දර්ශනීය කියන හරි ලස්සන කියන අර්ථය. මහන්තං දස්සනීයං ගේහං. විශාල දර්ශනීය ගෙයක් කියන අර්ථය ගන්නට එතන ඒ පද දෙක විශේෂණ විදිහට භාවිතා කරනවා. මේ විදිහට විශේෂණ පද කැමැති ගානක් යොදා ගන්නට පුළුවන්. ඒක විශේෂණ පද යෙදීමේ ප්‍රධානතම නියාමය තමා කර්තෘට අදාළව යොදනවා නම් ඒ කර්තෘගේ ලිංගය ඒක වචන බහුවචන භාවය විශේෂණ පදවලට තිබිය යුතුයි. ඊට පස්සේ කර්මයට විශේෂණ පද යොදනවා නම් කර්ම පදයාගේ ලිංගය ඊට පස්සේ ඒක වචන බහුවචන භාවය විශේෂණ පදවලටත් තිබිය යුතුයි. ඒ විදිහට තමයි විශේෂණ පද යොදන්නේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා අභ්‍යාසාංක 27. අභ්‍යාසාංක 27ත් ඊට පස්සේ ඊට යටින් දීලා තියෙනවා සේත රත්තාදී ගුණ නාම ඒක ද්වි ආදී සංඛ්‍යා නාම සහ සර්ව නාමද ක්‍රම සංඛ්‍යාද ඊට පස්සේ මිශ්‍ර ක්‍රියා පදද චට්ටි විභක්තියෙන් යුක්ත පදද විශේෂණ වශයෙන් යෙදිය හැකි බව සැලකිය යුතුයි කියලා. එතකොට අපි කිව්වේ මේ රත්තාදී පද රතු පාට ගුණා, කළු පාට ගුණා, සුදු පාට ගුණා ආදී අපි අභ්‍යාස කරනකොට හඳුනාගත්තේ පද වර්ගයක්. ඒවට කියනවා ගුණ නාම කියලා. ඒ ද්‍රව්‍යය හෝ ඒ සත්වයාගේ ගුණයක් තමයි එකෙන් කියන්නේ. ඊට පස්සේ ඒක ද්වි කියන්නේ සංඛ්‍යා නාම. ඒවත් විශේෂණ පද විදිහට යෙදෙනවා. සංඛ්‍යා විශේෂණ කියලා අපි හඳුනගත්තේ ඒවා. ඊට පස්සේ සර්වනාම පද ත ශබ්දය, ඒත ශබ්දය, ක ශබ්දය ආදී සර්වනාම පදත් විශේෂණ පද විදිහට
යෙදෙනවා. ක්‍රම සංඛ්‍යාත් විශේෂණ පද විදිහට යෙදෙනවා. පළවෙනියා, දෙවනියා, තුන්වෙනියා ආදී වශයෙන් යෙදෙන විශේෂණ මේ ක්‍රම සංඛ්‍යා පද විශේෂණ පද විදිහට යෙදෙනවා. මිශ්‍ර ක්‍රියා පදත් මිශ්‍ර ක්‍රියා කිව්වට ඇත්තට මේක කිතක විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ ගච්ඡන්තෝ පුරිසෝ කියන්නේ යන්නා වූ පුරුෂයා සහ භුංජන්තෝ පුරිසෝ භෝජනේ කියන්නේ ආහාර ගන්නා වූ පුරුෂයා ආදී වශයෙන් ඒ මිශ්‍ර ක්‍රියා කිතක පදත් විශේෂණ පද විදිහට යෙදෙනවා. ඊට පස්සේ චට්ටි විභක්ති පද. මේ චට්ටි විභක්ති පද කියන එකෙන් අපි හඳුනාගත්තේ භින්නාධිකරණ විශේෂණ පද. ඒවා ඒ කියන්නේ කාගේ හරි අයිතියක් දක්වමින් විශේෂණය කරනු පද. දැන් මම ගෝනා කිව්වොත් එහෙම මගේ ගොන්නු. එහෙම නැත්නම් පිටුණං කෙත්තං කිව්වොත් එහෙම පියවරුන්ගේ කුඹුර. අන්න ඒ වගේ ඒ අයිතිය හැඟවීමෙන් විශේෂණය කරනු ලබන පද හඳුන්වනවා චට්ටි විභක්තියෙන් යුක්ත පද කියලා. මෙන්න මේ සියල්ලම අපට විශේෂණ පද විදිහට යොදා ගැනීමට හැකියාව තියෙනවා පාලි භාෂාව තුල. ඉන් පස්සේ මෙන්න මෙතන අපිට සිංහල භාෂාවෙන් විශේෂ පාඩයක් දීලා කියනවා ගමෙන් පිටත කුඹුරෙහි ගොනා සිටියේය කියලා. එතකොට ගාමම් හා බහි කෙත්තේ ගෝනෝ අට්ඨාසි නැත්තම් කිය හැකි ගෝනෝ කියන කතෘ ඉදිරියටම දාලා ගෝනෝ ගාමම් හා බහි කෙත්තේ අට්ඨාසි කියලා. එතකොට මේ වාක්‍යයේ මුල් පද තුනම ක්‍රියාපද විස්තරයට ඇතුළත් වෙයි කියලා කියනවා. ඒ කියන්නේ ගමෙන් පිටත කුඹුරෙහි කියන මෙන්න මේ පද තුන තමයි විස්තරයට ඇතුළත් කියන්නේ. විස්තරය කියන්නේ විස්තරය කියන එක. ඒ කියන්නේ ක්‍රියාව විස්තර කරනවා. ක්‍රියාව විස්තර කරන්නේ ගොනා සිටියේ. ගොනා සිටියා කිව්වහම ඒකේ කිසි විස්තරයක් නැහැ. ඉන්නවා කියන ක්‍රියාවට විස්තරයක් තියෙනවා. එතකොට කොහෙද ඉන්නේ? ගමෙන් පිටත කුඹුරේ කියන එක මේ ක්‍රියාවට අදාළ විස්තරය. මේ පිළිබඳව ඉදිරියේ විස්තර වෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට වාක්‍ය විශාල කිරීමේදී කරන අවදි ආධාර විභක්ති වලින් යුත් වචනද යොදන්නට හුරු විය යුතුයි කියලා කියනවා. මේ පිළිබඳව අපි හෙට ඉතුරු විස්තරේ කතා කරමු. සහ කර්මකාරක පිළිබඳව අපි හෙට කතා කරමු. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.